समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एकायनो अयं भिक्खवे सत्तानं विशुद्धिया सदहबर वासनावंत कारुणिक पिंगतुनी මේ වෙලාවේදී මේ ධර්මදේශනාමය පුණ්‍යක්‍රියාව අද පවත්වන මොහොතේදී සත්වයාගේ විසුද්ධිය සඳහා පිරිසුදු වීම සඳහා අවශ්‍ය කරන ධර්ම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නට සාකච්ඡා කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේදී මම බලාපොරොත්තු වෙනවා මේ වස් කාලය ධර්මාශෝක විහාරයේ වගේම අපේ සියලුම විහාරස්ථානවල වස් කාලයේ තුල පැවැත්වෙන ධර්ම දේශනා මාලාව නිසා මේ වස් සමය ලෝතර බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා කොහොමද ගත කළේ කියන එක පිළිබඳව වචන කීපයක් සඳහන් කරලා මේ වස් කාලයට අදාළ වූ ධර්ම කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට ඒ සඳහා මම මාතෘකාව හැටියට තබා ගන්න සූත්‍ර කීපයක් සංයුත්ත නිකායේ ආනාපාන සති වර්ගයත් සංයුත්තයත් ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයත් මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම මේ ඉච්ඡානංගල සූත්‍රය අපිට මේ සාකච්ඡාවේදී වැදගත් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඉච්ඡානංගල ග්‍රාමයේහි වැඩ වාසය කරනකොට හාමුදුරුවන්ට සඳහන් කරනවා මහණෙනි මම මේ වස් කාලය ඉච්ඡාමහං භික්ඛවේ පටිසල්ලයිතුම් තේමාසං පටිසල්ලයිතුම් මහණෙනි මම මේ තුන් මාසය විවේකීව ඉන්නට කැමතියි කියලා. එහිදී උන්වහන්සේ කොන්දේසියක් සඳහන් කරනවා නම්හි කේනචි උපදං කමිතබ්බා අඤ්ඤත්‍ර පිණ්ඩපාත නීහාර කේන කවුරුවත් මගේ කුටියට එන්නට එපා. එන්න අවසර ලැබුණේ බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය රැගෙන එන එය බැහැර කරන හාමුදුරුවන්ට පමණයි. ඉතින් මේ තුන් මාසයේ අවසන් කරලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයාට විමසනවා මහණෙනි මේ අඤ්ඤ තීර්ථක ශ්‍රාවකයෝ ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් එහෙම බුදුහාමුදුරුවෝ කොහොමද මේ වස්තුම් මාසය ගත කරේ කියලා ඔබ වහන්සේලා සඳහන් කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සමාධිනා බහුලං ඉමන් වස්සාවාසං බහුලං විහාසි ආනාපාන සති සමාධිය බොහෝ කොට වඩමින් මේ වස්තුම් මාසය වාසය කරා කියලා. එතකොට මේ තුන් මාසයක් හුදකලාව තනියෙන් වැඩ සිටිනකොට ඒ කාලය තුල මොනවද බුදුහාමුදුරුවෝ කරේ කියන එක අන්‍ය තීර්ථකයන්ට ප්‍රශ්නයක්. ඒ වගේම
මේ තුන් මාසයේ තුලම බුදුරජාණන් වහන්සේ කුමක්ද කළේ කියන එක සමහරවිට ශ්‍රාවක සංඝයා වහන්සේලාට උනත් ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් දායක පින්වතුන් උනත් හිතනවා අපේ පන්සලේ හාමුදුරුවෝ වස්වසල වැඩ සිටිනවා. මේ හාමුදුරුවෝ මේ වස්තුම් මාසේ මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්නේ? ඉතින් ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට සඳහන් කරේ මහණෙනි අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ ඇහුවොත් එහෙම මේ ඉමං තේමාසම් මේ තුන් මාසයේ කොහොමද බුදුහාමුදුරුවෝ වාසය කරේ කියලා ආනාපාන සති සමාධිනා භගවා මන්තේ වස්සාවාසං බහුලං විහාසි. වස් කාලයේ බෙහෙවින්ම ආනාපාන සති භාවනා වඩමින් වැඩ සිටියා කියලා සඳහන් කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන්ට ආනාපාන සති භාවනාව වඩන ආකාරය දේශනා කරනු ලබනවා. ඒ වගේම ආනාපාන සති සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මිගාර මාතුපාසාදීහි වැඩ සිටිනකොට භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා මහණෙනි මම මේ වස්තුම් මාසයේ අවසන් වෙලා කුමුදු මල් පිපෙන පුරපසළොස්වක් පොහොය දක්වාම කියන්නේ වප් පවාරණය වෙන පුරපසළොස්වක පොහොය දවස දක්වාම මම ඔබ වහන්සේලා සමග වැඩ සිටිනවා. ඔබ වහන්සේලා මේ වස් කාලේ ගත කරපු ආකාරය ඊටාම ශ්‍රේෂ්ඨයි සතුට උපදවනවා. මේ මා සමග මේ වෙලාවේදී සම්ති භික්ඛවේ ඉමස්මින් භික්ඛු සංඝේ අරහන්තා කීනාසවා මේ භික්ෂු සංඝයා අතර අරහත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර අනාගාමී තත්ත්වච්ච පත්ත්‍ච්ච උතුමාණන් වහන්සේලා ඒ වගේම සකු르දාගාමී වෙච්ච සෝවාන් වෙච්ච මේ කියපු ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපෙහි මේ වස් කාලේ වැඩ සිටියා. ඒ වගේම මේ හාමුදුරුවෝ අතර වැඩ සිටිනවා සම්ති භික්ඛවේ ඉමස්මින් භික්ඛු සංඝේ මේ භික්ෂු සංඝයා අතර හාමුදුරුවෝ කොටසක් වැඩ සිටිනවා චත්තාරෝ සතිපට්ඨානා භාවනානුයෝග මනුයුක්තා විහරಂತಿ. සතර සතිපට්ඨානය වඩමින් වැඩ සිටින හාමුදුරුවෝ. එතකොට අර සත්තානං විසුද්ධිය කියලා මම මුලින් සඳහන් කළ සත්වයාගේ විසුද්ධිය පිරිසුදු වීම සඳහා දුක් දුම්නස් නැති කිරීම සඳහා සතර සතිපට්ඨාන භාවනාව වඩමින් වැඩ සිටියා. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා සම්ති භික්ඛවේ ඉමස්මින් භික්ඛු සංඝේ මහණෙනි මේ භික්ෂු සංඝයා අතර තව හාමුදුරුවෝ කොටසක් ඉන්නවා. උන්වහන්සේලා සතර සම්මප්පදානානු භාවනානු යෝග මනුයුක්තා විහරಂತಿ. සතර සම්‍යක් වීරයන් වඩමින් එහි භාවනානු යෝගීව වැඩ සිටිනවා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ සිටින භික්ෂුන් වහන්සේලා අතරේ තව කොටසක් වැඩ සිටිනවා. උන්වහන්සේලා චත්තාරෝ ඉද්ධිපාදා භාවනානුයෝග මනුයුක්තා විහරಂತಿ. සතර ඉද්ධිපාද ධර්මයන් වඩමින් භාවනානුයෝගීව වැඩ සිටිනවා. එතකොට දැන් මෙතෙන්දී සතර සතිපට්ඨානෙ වඩනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරය වඩමින් වැඩ සිටිනවා. ඒ වගේම සතර ඉද්ධිපාද ධර්මයන් වඩමින් හාමුදුරුවෝ පිරිසක් මේ භික්ෂු සංඝයා අතර වැඩ සිටිනවා. ඊළඟට පංච ඉන්ද්‍රියාන් භාවනාන යෝග මනුයුක්තා විහරಂತಿ. තව හාමුදුරුවෝ කොටසක් පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩමින් භාවනානු යෝගීව වැඩ සිටිනවා. ඒ වගේම තවත් හාමුදුරන් වහන්සේලා කොටසක් මේ අතරේ වැඩ සිටිනවා. උන්වහන්සේලා පංචන්නං බලානං පංච බලයන් හි භාවනානු යෝග මනුයුක්තා විහරಂತಿ. භාවනානු යෝගීව වැඩ සිටිනවා. ඊළඟට තව හාමුදුරන් වහන්සේලා කොටසක් සත්තන්නං බොජ්ජංගානං ධම්මානං භාවනානුයෝග මනුයුක්තා විහරಂತಿ. සත්ත බොජ්ජංග ධර්මයන් වඩමින් වැඩ සිටිනවා. තව හාමුදුරුවෝ කොටසක්
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමින් වැඩ සිටිනවා. එතකොට මෙන්න මෙතෙන්ට වෙනකොට සංඛ්‍යාත්මකව ගත්තොත් කාරණා භාවනා ක්‍රම මෙතෙන්දී සඳහන් වෙනවා. අපේ නිවන සඳහා නිවන් මාර්ගය සඳහා අවශ්‍ය කරන මූලික අංග 37ක් අපි මේවට සඳහන් කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින් මේ වස් කාලය තුල බුදුහාමුදුරුවොත් එක්ක මේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. ඊළඟට මේ අතර තව හාමුදුරු කොටසක් වැඩ සිටිනවා. මෙත්තා භාවනාන යෝග මන යුක්තා විහරಂತಿ. කරුණා භාවනාන යෝග මන යුක්තා විහරಂತಿ. මුදිතා භාවනාන යෝග මන යුක්තා විහරಂತಿ. උපේක්ඛා භාවනාන යෝග මන යුක්තා විහරಂತಿ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයන් වඩමින් තව හාමුදුරු කොටසක් වැඩ සිටිනවා. ඒ වගේම අසුභ සංඥානු භාවනාන යෝගමන යුක්තා විහරಂತಿ. අසුභ භාවනා වඩමින් තවත් හාමුදුරන් වහන්සේලා කොටසක් වැඩ සිටියා. ඒ වගේම මේ විදිහට හාමුදුරන් වහන්සේලා අසුභ භාවනාව වඩනවා. තව කොටසක් භික්ෂුන් වහන්සේලා මෛත්‍රී භාවනාව වඩනවා. මේ විදිහට මේ හාමුදුරුවෝ වඩන භාවනා ක්‍රම ලෝතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරමින් අවසානයේ සඳහන් කරනවා අනිත්‍ය සංඥානු භාවනානු යෝග මනයුක්තා විහරಂತಿ. අනිත්‍ය සංඥා වඩමිනුත් තව හාමුදුරු කොටසක් වැඩ සිටියා. දැන් මේ වෙනකොට භාවනා ක්‍රම 13ක් අපි දැන් සඳහන් කරා. 14 වෙනුවට සඳහන් වෙන්නේ සම්ති භික්ඛවේ ඉමස්මින් භික්ඛු සංඝේ ආනාපාන සති භාවනාන යෝගමන යුක්තා විහරಂತಿ. ආනාපාන සති භාවනා වඩමින් තවත් හාමුදුරන් වහන්සේලා කොටසක් වැඩ සිටිනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා ආනාපාන සති භාවිතා බහුලී කතා මහප්ඵලා හෝති මහානිසංසා. මහණෙනි ආනාපාන සති භාවනාව බෙහෙවින්ම වඩනා ලද්දේ මහප්ඵලා හෝති මහානිසංසා. එයින් ඔබට මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන්. කොහොම ආනාපාන සති භාවනාව වැඩුවොත්ද ඔබට මහත්ඵල මහානිසංස ලබා ගන්නට පුළුවන් වෙන්නේ? එහෙම කියලා ආනාපාන සති භාවනාව 16 ආකාරයකින් වඩන විදිහ මේ ආනාපාන සති සූත්‍රයේදී සඳහන් කරනවා. එතෙන් සිට ආනාපාන සති භාවනාව වඩන ආකාරයයි ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒතර දැන් මෙන්න මෙතෙන්දී අපි සංක්ෂිප්තයක් හැටියට ගත්තොත් ඉච්ඡානංගල සූත්‍රයත් ආනාපාන සති සූත්‍රයත් මේ සූත්‍ර දෙකේ මුල් කොටසෙන් භික්ෂුන් වහන්සේලා හැටියට මේ වස්වසලා ඉන්න අපටත් ඒ භික්ෂුන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන දායක පින්වතුන්ටත් තා වැදගත් කරුණු රැසක් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. එකක් තමයි මේ වස් කාලය කියන්නේ භික්ෂුන් වහන්සේලාට විවේකය ලබා දෙන කාලයක්. ඒ වගේම වැහි කාලෙදී එක තැනක වැඩ සිටමින් උන්වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්න ලොකු ශක්තියක් මහන්සියක් ලබනවා. දැන් අර සූත්‍රයේදී අපිට තේරෙනවා මොන විදිහේ භාවනා ක්‍රමද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පෙරට කොට ඇති
භාවනා ක්‍රම 14ක උන්වහන්සේලා වඩමින් හිටියා. බුදුහාමුදුරුවෝ අවසානයේ සඳහන් කරන්නේ මේ සූත්‍රයේම මහණෙනි විරියං ආරභත අපත්තස්ස පත්තිය මෙතෙක් කාලයක් ඔබ වහන්සේලාට පත් වෙන්න බැරි වෙච්ච රහත් භාවයට පත් වෙන්නට උත්සාහ කරන්න. අසච්චි කතස්ස සච්චි කිරියාය සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච මාර්ගඵල වල සාක්ෂාත් කරගන්න. මෙන්න මේ එහෙම කරලා බෙහෙවින්ම බිහියෝ සෝමත්තාය විරියං ආරභත මහණෙනි බිහියෝ සෝමත්තාය බෙහෙවින්ම වඩ වඩාත් විරියං ආරභත වීරය අරඹන්න. මොකටද? අපත්තස්ස පත්තිය තමන්ට පත් වෙන්න බැරි වෙච්ච තැනට පත් වෙන්න. අධිගමයන්ට පත් වෙන්න බැරි වුණා නම් ඒ පත් වෙන්න බැරි වෙච්ච අධිගමයන් ලබා ගන්න. සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච දේවල් මාර්ගඵල තිබුණා නම් ඒව සාක්ෂාත් කරගන්න. ඒ සඳහා වීරිය වඩන්න. මම ඔබ වහන්සේලා සමග මේ වස් කාලේ අවසන් වෙනකන් වැඩ සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ එතෙක් ඒ தത്വෙට පත් වෙන්න බැරි වෙච්ච හාමුදුරුවන්ට උදව්වක් හැටියට උපකාරයක් හැටියට උන්වහන්සේලාගේ මේ ජීවිතය සාර්ථක කරන්න මෙන්න මේ විදිහට ආනාපාන සති භාවිතා බහුලීකතා ආසවානං khයාය සංවත්තති. ආනාපාන සති භාවනාව වඩාත් වඩන ලද්දේ නිතර නිතර බෙහෙවින් වඩන ලද්දේ ආස්වානං khයාය සංවත්තති. ආශ්‍රවයන් ක්ෂය කරන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ වස් කාලයේ තුලදී වැඩ සිටිය භික්ෂුන් වහන්සේලාට සඳහන් කරමින් ඒ කාලය ඇතුළතදී උන්වහන්සේ ඒ වස් ආරක්ෂා කරන අතරේ ඒ හාමුදුරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරන්න ලොකු ශක්තියක් උදව්වක් උපකාරයක් හැටියට ආනාපාන සති භාවනාව 16 ආකාරයකින් වඩන විදිහ පැහැදිලි කරන්නට යෙදුණා. ඊළඟට මේ ධර්ම දේශනාවේ දෙවෙනි කොටස හැටියට මම බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව බහුලව වැඩිම තුලින් නිතර නිතර වැඩිම තුලින් ලබා ගන්න පුළුවන් ආනිසංස අපිට ආනාපාන සති භාවනාව වැඩුවාම ලබා ගන්න පුළුවන් ආනිසංස ධර්මයන් මොනවද කියලා මේ සූත්‍ර ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙනවා. එහි පළවෙනි සූත්‍රය තමයි ඒක ධම්ම සූත්‍රය. ඒතර මේ ඒක ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ධම්මෝ භික්ඛවේ. මේ එකම දහමක් තියෙනවා භාවිතා බහුලී කතා බෙහෙවින් වඩනා ලද්දේ චත්තාරෝ ධම්මා දහම් කරුණු ධර්ම හතරක් වර්ධනය වෙනවා. මේ ධර්ම කරුණු හතර වර්ධනය වුණාම කව කරුණු හතක් දියුණු වෙනවා. ඒ කරුණු හත දියුණු වුණාම කරුණු දෙකක් වැඩෙනවා. ඒ මොකද්ද? ඒකම ධර්මයේ ආනාපාන සති භාවනාවයි කියලා මේ ඒක ධම්ම සූත්‍රයේදී ලෝතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනු ලබනවා. ඊළඟට බොජ්ජංග සූත්‍රය. බොජ්ජංග සූත්‍රයේදී සඳහන් වෙන්නේ ආනාපාන සති සමාධි සහිතං සති සම්බොජ්ජංග. ආනාපාන සති භාවනාව සහිත වූ සති සම්බොජ්ජංගය ඔබට වඩන්නට පුළුවන්කම ලැබෙනවා. කියන ආනාපාන සතිය වඩන කෙනාට ඒ සමගම ආනාපාන සති සමාධි සහගතං ආනාපාන සතියේ සහගත වූ සමග වූ
සති සම්බොජ්ජංගය වඩන්නට දියුණු කරන්නට පුළුවන් වෙනවා. එතකොට එහෙම සඳහන් කරලා ආනාපාන සති සහගත වූ ධම්ම විචය සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ආනාපාන සති සමාධිය සහිත වූ විරිය සම්බොජ්ජංගය දියුණු වෙනවා. ආනාපාන සතිය සහිත වූ ප්‍රීති සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ආනාපාන සතිය සහිත වූ පස්සද්ධි සම්බොජ්ජංගය දියුණු වෙනවා. ආනාපාන සතිය සහිත වූ සමාධි සම්බොජ්ජංගේ දියුණු වෙනවා. ආනාපාන සති සමාධිය සහිත වූ උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණු වෙනවා. එතකොට දැන් බලන්න ආනාපාන සති සමාධිය ආනාපාන සති භාවනාව වඩන කෙනාට සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. දැන් ඔන්න ඒක ධම්ම සූත්‍රයේදී සඳහන් කරා ආනාපාන සති භාවනාව වඩන කෙනාට කරුණු 4ක් දියුණු වෙනවා කියලා. ඒ තමයි සතර සතිපට්ඨානය. කායානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට ඒ කරුණු 4 දියුණු වෙනකොට සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනකොට තව කරුණු 2ක් වැඩෙනවා. ඒ තමයි අරහත් මාර්ගය සහ ඵලය කියපු දෙක. ඊළඟට මේ දෙවෙනි සූත්‍රයේදී සත්ත බොජ්ජංග සූත්‍රයේදී සඳහන් කරන්නේ ආනාපාන සති සමාධියත් සමග සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනවා කියන එකයි. සත්ත බොජ්ජංග ධර්මයන් වලට පාදක වෙන්නේ ආනාපාන සති සමාධිය. හැබැයි එතනත් සති සම්බොජ්ජංගය කියලා සඳහන් වෙනවා. ඒතර එතන සතිය කියන එකෙන් අදහස් කරන්නේ සතර සතිපට්ඨානයයි. ඒතර සතර සතිපට්ඨානේ වඩන්නට නම් ආනාපාන සති භාවනාව වඩන්නට දියුණු කරන්නට ඕනේ. ඊළඟට සඳහන් වෙන්නේ ඵල සූත්‍රය. ඵල සූත්‍රයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දින්නම් ඵලානං අඤ්‍යතරං ඵලං පාටිකංකා. මහණෙනි මේ ඵල දෙකෙන් එක ඵලයක් ඔබ කැමති විය යුතුයි. ආනාපාන සති භාවනාව වඩන කෙනාට දින්නම් ඵලානං මේ ඵල දෙකෙන් එකක්. මොනවද ඵල දෙක? එක්කෝ රහත් බවට පත් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අනාගාමී තත්වෙට පත් වෙන්නට පුළුවන්. එහෙමනම් ආනාපාන සති භාවනාව වඩන කෙනාට රහත් භාවයට නැත්නම් අනාගාමී තත්වෙට සිත දියුණු කරන්නට පත් වෙන්නට ආනාපාන සති භාවනාව ශක්තියක් වෙනවා. ඊළඟට ဒုတိ ය ඵල සූත්‍රය. ဒုတိ ය ඵල සූත්‍රයේදී සඳහන් වෙන්නේ කරුණු 7ක් සත්ත බලා හෝති. ඵල 7ක් ලබා ගන්නට පුළුවන් වෙනවා ආනාපාන සති භාවනාව වඩන කෙනාට. සත්ත පලා සත්තානිසංස ඵල 7ක් ආනිසංස 7ක් ලබන්නට පුළුවන්. මොකද පළවෙනි එක? පළවෙනි ආනිසංසය තමයි මෙලවදීම රහත් බවට පත් වෙන්නට පුළුවන්. මේ ජීවිත කාලෙදිම රහත් භාවයට පත් වෙන්නට පුළුවන්. එතකොට යම්කිසි කෙනෙකුට මේ ජීවිතයේදී රහත් බවට පත් වෙන්නට බැරි නම් ඒ පුජ්‍යලයාට මරණාසන්න මොහොතේදී හරි රහත් බව ලබා ගන්නට පුළුවන්. එතකොට එතන කරුණු දෙකක් තියෙනවා. ඊළඟට ජීවත් වෙන කාලෙදි රහත් බවට පත් උනේ නැත්නම් මරණාසන්න මොහොතේදී රහත් බවට පත් උනේ නැත්නම් ඒ
ආනාපාන සති භාවනා වඩන භාවනානුයෝග්‍යයාට අනාගාමී තත්ත්වයටපත් වෙන්නට පුළුවන්. එතකොට අනාගාමී තත්ත්වයටපත් වෙන්න අනාගාමී උතුමන් වහන්සේලා 5 ආකාරයකට දක්වනවා. පළවෙනි කණ්ඩායම තමයි අන්තරා පරිනිබ්බායි කියලා සඳහන් කරන්නේ. කියන අනාගාමී උතුමන් වහන්සේලා බ්‍රහ්ම ලෝක 5ක උප්පත්තිය ලබන්න පුළුවන්. එතකොට මේ බ්‍රහ්ම ලෝකවල, ඒ කියන්නේ මනුස්ස ලෝකයේදී ආනාපාන සති භාවනාව වඩලා අනාගාමී තත්වයට පත් වෙන උතුමන් වහන්සේලා රහත් වෙන්න පෙර පිරිනිවන් පානකොට, එහෙම නැත්නම් රහත් වෙන්න පෙර මිය ගියහම ওই බ්‍රහ්ම ලෝක 5න් එකක උප්පත්තිය ලැබෙනවා. ඒතර අන්තරා පරිනිබ්බාය කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබූ සැනින්ම ඊටාම සුළු කාලයකදී රහත් බවට පත් වෙලා ඒ බ්‍රහ්ම ලෝකෙදිම පිරිනිවන් පානවා. එතකොට සමහර ලාවට මේ බ්‍රහ්ම ලෝකයේ ආයුෂ කාලය භාගයක් ගත කරලා සමහරු ඒ මුල්ම කාලෙදී, කියන්නේ බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබපු මුල්ම කාලෙදී රහත් භාවයට පත් වෙලා එතනින් පිරිනිවන් පානවා. එහෙම නැත්නම් ඒ බ්‍රහ්ම ලෝකයේ ආයු භාගයක් විතර වළඳලා පිරිනිවන් පානවා. තව සමහර ඉන්නවා ඊට මැදදී අතරමඟදී රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පාන ওই 3 ආකාරයට. ඒ ඇත්තන්ට සඳහන් කරන්නේ අන්තරා පරිනිබ්බාය කියලා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් අවිහය කියපු බ්‍රහ්ම ලෝකේ ආයු කල්ප 1000යි. එතකොට අවිහ කියපු බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබුවොත් මේ මනුස්ස ලෝකයේදී අනාගාමී වෙඳ ඉඳලා මිය ගිහින් අවිහ බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. එතකොට එහි ආයු කාලය කල්ප 1000 නම් මේ කල්ප 500ක් ඉක්මෙන් ඉස්සෙල්ලා පිරිනිවන් පානවා. සමහරවිට ඊට ඉස්සෙල්ලම පිරිනිවන් පාන්න පුළුවන්. ඊළඟ කණ්ඩායම තමයි උපහච්ච පරිනිබ්බායි. උපහච්ච පරිනිබ්බායි කියලා කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඒ මැද කොටසින් ආය කියන්නේ 500න් පස්සේ කල්ප 600ක් 700ක් 800ක් 900ක් 1000ක් ඒ වගේ කාලයක් ඉඳලා ඒ කාලය ඇතුළතදී රහත් භාවයට පත් වෙනවා. ඒ අත්තන් සඳහන් කරනවා උපහච්ච පරිනිබ්බායි කියලා. ඊළඟට තව අනාගාමී වෙච්ච උතුමන් වහන්සේලාට පුළුවන් අසංඛාර පරිනිබ්බායි. කියන අසංඛාර පරිනිබ්බායි කියලා කියන්නේ බොහොම වැඩි මහන්සියක් වෙන්නේ නැතුව, ලොකු උත්සාහයක් ගන්න නැතුව අඩු මහන්සියකින් රහත් භාවයට පත් වෙලා ඒ ජීවිතය එතකින් අවසන් වෙනවා. ඊළඟට ඉන්නේ සසංඛාර පරිනිබ්බායි. ඒ ඇත්තන්ට ටික කාලයක් යනවා. ටිකක් මහන්සි වෙන්නට ඕනේ. අසංඛාර පරිනිබ්බායි ඇත්තන්ට වඩා අනාගාමී වුණාට ටිකක් වැඩිපුර මහන්සි වෙන්නට ඕනේ රහත් ඵලය ලබා ගන්නට. ඊළඟට 5 වෙනි කණ්ඩායම තමයි උද්ධං සෝතගාමි අකනිට්ඨක. ඒ කියන්නේ අකනිට්ඨ කියපු බ්‍රහ්ම ලෝකයේ තමයි 5 වෙනි එක. එතකොට අර පිළිවෙලින් අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ. ඔය කියව බ්‍රහ්ම ලෝකවලට ක්‍රමයෙන් එකින් එකට කාලය ගත කරනවා. ඒ කාලය ගත කරලා එහිදී පිරිනිවන් පානවා. ඒත් ඔන්න ඔය විදිහට අනාගාමී තත්වෙට පත් වෙලා හැබැයි බ්‍රහ්ම ලෝක 5න් එකක උප්පත්තිය ලැබලා ඔය කියපු කාල පරිච්ඡේදය ඇතුළතදී ආනාපාන සති භාවනාවෙන් හිත දියුණු කරගත්ත
අනාගාමී තත්ත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේලාට රහත් බව ලබා ගන්නට පුළුවන් කියන එක තමයි පින්වතුනි මේ ဒုတိ ය ඵල සූත්‍රයෙන් සඳහන් වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරනවා අරිට්ඨ සූත්‍රයට. අරිට්ඨ සූත්‍රය බුදුරජාණන් වහන්සේ අරිට්ඨ හාමුදුරුවන්ගෙන් අහනවා අරිට්ඨ ඔබ ආනාපාන සති භාවනාව වඩනව නේද? එහෙමයි බුදුරජාණන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩනවා. අරිට්ඨ ඔබ කොහොමද ආනාපාන සති භාවනාව වඩන්නේ? ඉතින් අරිට්ඨ හාමුදුරුවෝ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මම මගේ අතීත කාමාශ්‍රවයන් ප්‍රහීන වුණා. ඒ වගේම අනාගතයේදී කාමාශ්‍රවයන් මට ඇති වෙන්නේ නැහැ කියලා දැනගෙන සතිමත්ව මම ආනාපාන සතිය වඩනවා. ඒ වගේම මා තුළ බාහිර වූ අභ්‍යන්තර වූ හෝ පටිඝයක් නැහැ. පටිඝ චිත්තයක් මට උපදින්නේ නැහැ කියලා දැනගෙන ඒ පිළිබඳව සතිමත් වෙමින් මම භාවනා කරනවා. ආනාපාන සතිය වඩනවා. බුදුජානන් වහන්සේ සඳහන් කරනවා අරිට්ඨ මම ඔබට ආනාපාන සති භාවනාව විස්තරේන විස්තර වශයෙන් වඩන හැටි සඳහන් කරන්නම්. එහෙම කියලා 16 ආකාරයකින් ආනාපාන සති භාවනාව වඩන හැටි මේ අරිට්ඨ සූත්‍රයේදීත් සඳහන් කරනවා. දැන් අපිට මෙතන ටිකක් හිතුවොත් මොකද තේරුම් ගන්න තියෙන්නේ? අරිට්ඨ හාමුදුරුවෝ සඳහන් කරනවානේ පින්වතුනි කාමාශ්‍රවයන් ප්‍රහීන කරාය පටිඝ චිත්තයක් උපදින්නේ නැහැ කියලා. ඒ කියන්නේ උන්වහන්සේත් අනාගාමී තත්ත්වයට පත්වෙච්ච උතුමාණන් වහන්සේ නමක්. එහෙනම් දැන් අපිට පේනවා අනාගාමී වෙච්ච හාමුදුරු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාව දේශනා කර වදාරනවා. එහෙමනම් ආනාපාන සති භාවනාව එතන අරහත් භාවයේ සඳහා වූ විදර්ශනා භාවනාවක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් අපිට අරිට්ඨ සූත්‍රයෙන් ඉගෙන ගන්න තියෙන්නේ අනාගාමී තත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ නමකට ඊළඟ රහත් භාවයේ ලබා ගැනීම සඳහා ආනාපාන සති භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා අනුදැන වදාලා විදර්ශනා කමඨහනක් හැටියට. ඊට පස්සේ අපේ අවධානය යොමු කරනවා ආනාපාන සති සංයුත්තේම තියෙන දීප සූත්‍රයට. දීප සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි මම බෝධිසත්වෝව සමානෝ මේ අනබි සම්බුද්ධෝ බෝධිසත්වෝ සමානෝ මම සම්බුද්ධත්වයට ලබන්න පෙර බෝධිසත්වයන් වහන්සේ හැටියට ඉන්න කාලෙදී ඉමිනා විහාරේන බහුලං විහරාමි මේ ආනාපාන සති භාවනාව වඩමින් නිරන්තරයෙන්ම මම බෝධිසත්වයන් වහන්සේ හැටියට බහුලං විහරාමි බොහෝ කොට මගේ කාලය ගත කරේ බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට ආනාපාන සති භාවනාව වඩමින්. ඒ කාලය තුල මගේ ශරීරය ක්ලාන්ත වුණේ නැහැ. ඒ වගේම ඇස්වල රිදවීමක් වුණේ නැහැ. නේව කායෝ කිලමි න අක්හේනි. එතකොට වෙන දුතාංග භාවනාවන් වඩනකොට සමහරලාට ශරීරයේ තුල රිදීම් කැක්කුම් මේ වගේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසාම ඒ මහන්සිය නිසාම ශරීරය ක්ලාන්ත වෙන්න පුළුවන්. ඒ වගේම කසින භාවනාවන් කරනකොට ඇස් අරගෙන අපි ඒ භාවනාවන් වඩන නිසා ඇස් වලට වෙහෙසක් දැනෙනවා. හැබැයි ආනාපාන සති භාවනාව වඩනකොට
මගේ ශරීරයට ක්ලාන්ත බවක් ඇති වුන්නේ නැහැ. ඇස්වලට වෙහසක් ඇති වුණේ නැහැ කියලා බෝධිසත්ව අවදීයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට මේ දීප සූත්‍රයේදී සඳහන් කරනු ලබනවා. ඒ වගේම ආනාපාන සති සමාධි සාධුකං මානසිකාතබ්බෝ. මහණෙනි ආනාපාන සති භාවනාව නිරන්තරයෙන්ම යහපත්ව මෙනෙහි කරන්න. එය වඩන්න කියලා භික්ෂුන් වහන්සේලාද මෙහිදී සඳහන් කරනවා. ආනාපාන සති භාවනාව වඩන කෙනාට ලබන්න පුළුවන් තවත් ආනිසංස කීපයක්. ඒ අතරින් උන්වහන්සේලාට රූපාවචර ධ්‍යාන 4 ආනාපාන සති භාවනාවෙන් උපදවා ගන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් රූපාවචර ධ්‍යාන 4 ලබා ගන්න උත්සාහ කරනවා නම්, යම් කිසි කෙනෙක් අරූපාවචර ධ්‍යාන 4 ලබා ගන්නට උත්සාහ කරනවා නම්, ඒ උදවිය ඒ ඇත්තන් ආනාපාන සති භාවනාවම වඩන්න කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දීප සූත්‍රයේදී අනුදැන වදාරනවා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා මේ හාමුදුරුවරුන්ට ඒ ප්‍රථම අධ්‍යානෙ, ද්විතීය අධ්‍යානෙ, තෘතීය අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ කියන මේ රූපාවචර ධ්‍යාන වගේම අරූපාවචර ධ්‍යානත් ලබාගෙන අවසානයේදී ඒ හාමුදුරුවන්ට ඵල සමාවතකටපත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා සමාධියකටපත් වෙලා ඵල සමවතකට වැඩ සිටින්නට ආනාපාන සති භාවනාවම උපයුක්ත වෙනවා, හේතු වෙනවා කියලා මේ දීප සූත්‍රයේදී සඳහන් කරනවා. තවත් වචනකින් කිව්වොත් සංඥා වේදිත නිරෝධයට පත්වන්නට, සංඥා වේදිත නිරෝධ සුවයෙන් වැඩ සිටින්නට ආනාපාන සති භාවනාව උපකාරවත් වෙනවා. ඒ වගේම තමන්ගේ ශරීරයේ තියෙන වේදනාවන්, කැක්කුම්, ජීවිතයේ කෙලවරකට ඇත්තා වූ සමහර දිගු කාලීන වේදනාවන් තියෙනවා නම් හිත ශක්තිමත් කරගෙන මගේ ජීවිතය අවසන් වෙනකොට මේ වේදනාවන් නැති වෙනවා. උප්පත්තිය නැති කිරීම තුලින් සදාකාලිකව මේ වේදනාවන් නැති කරගන්න පුළුවන් කියලා භාවනාන යෝගයට හිත උපේක්ෂාවට නගා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ කාරණය බටහිර රටවල් වල mindfulness based chronic pain management කියලා දැන් දියුණු කරලා තියෙනවා. ආනාපාන සති භාවනා වැඩිම තුලින්, සතිපට්ඨානෙ වැඩිම තුලින් දිගු කාලීනව යම් යම් රෝගات එක්ක, අසනීපත් එක්ක ජීවත් වෙන අයගේ මානසික ආතතිය අඩු කරගන්න, සතිමත්කම උපයෝගී කරගෙන විශාල පරිශ්‍රණ රසක් අද බටහිර රටවල් වල සිද්ධ කරන්නේ. මේ කියපු කරුණු, මේ බුදුහාමුදුරු දේශනා කරපු කරුණුම විද්‍යාත්මකව පරීක්ෂණයට ලක් කරමින්, මොකද ඒ ඇයට වෙන දෙයක් නැහැ. දිගු කාලීන ඒ වගේ අසනීපයක් හැදුනොත් ඒකත් එක්ක ජීවත් වෙන්නට ඕනේ. නමුත් වේදනා දෙකයි. කයින් උපදින වේදනාව එකක්, ඒ ගැන හිතලා සිතේ ඇති වෙන වේදනාව තව එකක්. ඒතකොට වේදනා දෙකයි. හැබැයි ආනාපාන සති භාවනාව වඩන කෙනාට මේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒ වේදනාව කලමනාකරණය කරගන්නට, සිත උපේක්ෂාවට ලගා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ දීප සූත්‍රයේ සඳහන් වෙන විදිහට. ඒ වගේම තමයි අපේ හිතවල ඇති වෙන පිළිකුල, එපා වීම, ඒ මධ්‍යස්ථ භාවයට ඇති කර ගන්නටත් ආනාපාන සති භාවනාව අපිට මෙලොව වශයෙන් උපකාරවත් වෙනවා. අසුබදය සුබ හැටියට දැකලා ඒ උපාදානය කරගන්නේ නැතුව සිත මධ්‍යස්ථව තබා ගන්න. පිළිකුල හැටියට දැකලා සිත මධ්‍යස්ථව තබා ගන්නට ආනාපාන සති භාවනාව උපකාරවත් වෙනවා බව ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දීප සූත්‍රයේදී තවදුරටත් පැහැදිලි කර වදාරනවා.
දීප කියන වචනේ මෙතෙන්දී ආවේ පහන කියන අර්ථයෙන් පින්වතුනි. එතකොට මේ සූත්‍රයේ අවසාන කොටසේ තියෙන්නේ පහනේ තෙලුත් වැටියත් නිසා පහන පවතිනවා. හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා. ඒ වගේම ආනාපාන සති භාවනාව වඩන යෝග්‍යයා තේරුම් ගන්නවා මගේ ජීවිතය පවතින තුරු පමණක් මේ වේදනාව පවතින්නේ කියලා. තෙල් වැටි අවසන් වීමෙන් මේ පහන නිවි යනවා වගේම මගේ මේ උපාදානයන් හැටියට ගන්න අරගෙන තියෙන දේවල් අවසන් වූ පසුව ඒව නැති කරාට පස්සේ මට මේන් නිදහස් වෙන්නට පුළුවන්. මේ වේදනාවන්ගෙන් නිදහස් වෙන්න මේ ශරීරයෙන් නිදහස් වෙන්නට ඕනේ. ශරීරයෙන් නිදහස් වූ තැනදී වේදනාවෙන් මම නිදහස් වෙනවා කියන අවබෝධය ලබා ගන්නට ආනාපාන සති භාවනාව ඒ භාවනාන යෝගියාට උපකාරවත් වෙන බව දීප සූත්‍රයේදී සඳහන් වෙනවා. ඊළඟට අපේ අවධානය යොමු කරන්නේ අසුභ සූත්‍රයට. අසුභ සූත්‍රයත් ඊටාම් වැදගත් සූත්‍රයක්. මොකද එහිදී ගෞතම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ විශාලා මහනුවර මහ වනයේහි කූටාගාර ශාලාවෙහි වැඩ සිටිනකොට අර මුල් සූත්‍රයේ සඳහන් කරා වගේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරන මහණෙනි මම ඉච්ඡාමහං අඩ්ඩමාසම් පතිසල්ලයිතුම් මහණෙනි මම අඩ්ඩමසක් විවේකීව ඉන්න කැමති. නම්හි කේනචි උපසංකමිතබ්බා අඤ්ඤත්‍ර පිණ්ඩපාත නීහාර කේන. මෙහිදී කවුරුවක්වත් එන්න එපා මගේ කුටියට පිණ්ඩපාතේ රැගෙන එන බැහැර කරන හාමුදුරුවෝ විතරක් වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ අඩමසක් විවේක සුවයෙන් වැඩ සිටින හාමුදුරුවන්ගෙන් ඈත් වෙලා. මේ අඩමස ඉවර වෙලා ආපහු භික්ෂු සංඝයා අතරට වඩිනකොට මේ හාමුදුරුවන්ගෙන් ප්‍රමාණය අඩු වෙලා තුනී වුණා කියලා සඳහන් වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි මොකද මේ භික්ෂු සංඝයා අඩු වෙලා වෙයින්දා එනකොට ගොඩක් අය පිරිසක් ඉන්නවා දැන් මේ බොහොම පිරිසක් අඩු වෙලා ඇයි මේ කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරන ස්වාමීනි මේ හාමුදුරුවෝ ඔබ වහන්සේ විවේකයට වඩින්න පෙර අසුභ භාවනාව වඩන්න සඳහන් කරා. අසුභ භාවනාය වන්නං භාසති. අසුභ භාවනාව වර්ණනා කරා. බොහොම අගය කරා. ඉතින් ඒ නිසා මේ හාමුදුරුවෝ අසුභ භාවනාව වැඩුවා. අසුභ භාවනාව වඩලා ජීවිතේ එපා වුණා. කලකිරුණා. ඒ නිසා තමන් එක එක අවියායුධ හොයාගෙන තමන්ගේ ජීවිතේ නැති කරගත්තා. එක දවසකදී 19ක්, තව දවසකදී 29ක්, 39ක් මේ වගේ හාමුදුරුවෝ ආයුධ හොයාගෙන ගෙල කපාගෙන මිය පරලව ගියා. තව කොටසක් ආයුධ හොයාගෙන අනිත් අයට කියන මේ ජීවිතෙන් ඇති වැඩක් නැහැ මැරෙන්න ඕනේ අපිව මරන්න කියලා. එකිනෙක කෙනා මෙහෙම කරගෙන විශාල පිරිසක් සංඝයා අතර මිය ගියා. ඒ නිසා ස්වාමීනි අපිට රහත් වෙන්න මේ අසුභ භාවනාව ඇර වෙන භාවනාවක් දේශනා කරන්න කියලා. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ සන්තෝ පනීතෝ සුඛෝච විහාරෝ කියලා සාන්තයි ප්‍රණීතයි සුවසේ වහන්සේලාට ජීවත් වෙන්න පුළුවන් භාවනාවක් මම කියලා දෙන්නම් කියලා ආනාපාන සති භාවනාව විස්තර වශයෙන් දේශනා කරවදාලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ හාමුදුරුවෝ දිවිනසා ගත්තේ කියලා. අටුවාවේ මේ ගැන විස්තරයක් සඳහන් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ සමීපයේ වැඩ සිටිය මේ හාමුදුරුවෝ ඉස්සර භවයේ සත්තු මරලා කුරුල්ලෝ මරලා ජීවත් වෙච්ච පිරිසක්. එකම කණ්ඩායමක්. ඒ අය ඒ සත්තු මරලා කුරුල්ලෝ මරලා ජීවිකාව ගත කරලා අවසානයේදී මිය ගිහිල්ලා අපායේ ඉපදුනා. අපායේ ඉපදිලා නැවතත් පෙර කරපු පින් මතුවෙලා නැවතත් මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. ඒ වුණාට අර සත්තුන්ව ඝාතනය කරපු අකුසලේ එහෙම් පිටින්ම ඉවර වෙලා තිබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්ක මේ හාමුදුරුවෝ ඔවුනොවුන්වම විනාශ කරගෙන මිය යනවා. ඒ නිසා අසුභ භාවනාව ඉගෙනුවේ හේතුව එතකොට
ජීවිතය ගැන කලකිරෙනවා. නැවත මේ සසර උප්පත්තිය ලබන්නට එපා වෙන මට්ටමට ඒ අයගේ හිත දියුණු වෙනවා. ඒ නිසායි මේ කමඨහන ඒ හාමුදුරුවන්ට දීලා බුදුරජාණන් වහන්සේ පිරිසකින් ඈත්වලා හිටියේ. බුදුහාමුදුරුවන්ටවත් මේ හාමුදුරුන්ගේ කර්මය වළක්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ කරපු බරපතල අකුසල කර්මයන් නිසාම ඒ ඇත්තෝ මිය යනවා එකිනෙකනා. ඒ බුදුහාමුදුරන්ටවත් වළක්වන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ පිරිසකින් ඈත් වෙලා හිටියා. නමුත් ඒ මරණින් පසුව උන්ට සුගතිගාමි වෙන්න අවශ්‍ය කරන කමඨහනක් දුන්නා අසුභ භාවනාව. එතකොට අසුභ භාවනාව ගැන හිතලා භාවනා කරනකොට නැවත මේ ජීවිතේ නැවත ජීවිතයක් ලබන්න, නැවත මනුෂ්‍ය ලෝකයක උපදින්න, ශරීරයක් ලබන්න මේ ඇත්තෝ අකමැති වෙනවා. ඒ අටුවාවේ මේ කතා වස්තුව සඳහන් වෙන්නේ අපිට මෙතෙන්දී මේ අපේ මාතෘකාවට අනුව අපිට වැදගත් වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා uppannuppanne පාපකේ අකුසලයේ ධම්මේ. උපනුපන් වූ පවිතු අකුසල ධර්මයන් ඨානසෝ අන්තරධාපේති ූපසමේති. උපනුපන් වූ පාපක අකුසල ධර්මයන් බොහොම ඉක්මනින් නැති වෙනවා. ඨානසෝ අන්තරධාපේති, ඉක්මනින් අතුරු දහන් වෙනවා. ූපසමේති, සංසිඳෙනවා, විපසමනය වෙනවා. එතකොට උපනුපන් පාපක අකුසල ධර්මයන් නැති කිරීමේ, උපසමනය කිරීමේ, සංසිඳවීමේ ශක්තියක් ආනාපාන සති භාවනාව තුල තියෙනවා. එය සාන්තයි, ප්‍රණීතයි, සුඛ විහරණය සඳහා හේතු වෙනවා කියන එක තමයි අපිට මේ අසුභ සූත්‍රයෙන් ඉගෙන ගන්නට තියෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ කර්ම ශක්තිය ඵල දෙනවා නම් එය බුදුහාමුදුරුවන්ටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ කියන එක තවදුරටත් මේ සූත්‍රයෙන් අපිට උගන්වනවා. ඒ වගේම මේ සූත්‍රයේ උදාහරණයක් තියෙනවා ගිම්හානම් පච්චමේ මාසේ. ගිම්හාන කාලයේ අන්තිම මාසෙදී කියන්නේ ඇසල මාසේ උදා වෙනකොට එන මහා වැස්සක් තියෙනවා. ඒ වස් කාලේ ආරම්භ වෙන්නේ වැස්සත් එක්ක. අන්න එතකොට අර තිබිච්ච සියලුම දුහවිලි අංශුන් ගෙන් පිරිසුදු වෙලා යනවා. උපසමනය වෙනවා. මේ දුහවිලි නැති වෙනවා. අන්න ඒ වගේ uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ. උපනුපන් පාපක අකුසල ධර්මයන්ගෙන් අපිට මිදෙන්නට, උපසමනය වෙන්නට, ඉත ඉක්මනින් අතුරුදහන් කරගන්නට ආනාපාන සති භාවනාව ශක්තියක් වෙනවා, වර්ධනය කරගන්න පුළුවන් ඇත්තන්ට. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරේ මහණෙනි මේ ආනාපාන සති භාවනාවම ඔබ නිරන්තරයෙන්ම වඩන්නට ඕනේ, දියුණු කරන්නට ඕනේ කියලා. ඊළඟට ඉච්ඡානංගල සූත්‍රයේදීත් නැවතත් බුදුහාමුදුරු සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානා, අනුත්තර වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා නම් ඒ අයටත් ආනාපාන සති භාවිතා බහුලී කතා, ආනාපාන සති භාවනාව බෙහෙවින් වඩන ලද්දේ ආසවානං khයාය සංවත්තති, ආශ්‍රවයන් ක්ෂය කරන්නට එය ශක්තිමත් වෙනවා, හේතු වෙනවා. ඒතකොට යම් කිසි කෙනෙක් රහත් බව ලබන්නට ආශ්‍රවයන් ක්ෂය කරන්නට මහන්සි වෙනවා නම් එයා ආනාපාන සති භාවනාව වැඩි යුතුයි. ඒ වගේම අරහත් භාවයට පත්වෙච්ච ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාටත් දිට්ඨ ධම්ම සුඛ විහාරයටත් ඒ වගේම සති සම්පජාන්නේ දියුණු කර ගැනීමටත් ආනාපාන සතිය උපකාරවත් වෙනවා. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාටත් සතිය සහ නුවණ දියුණු කරගන්න ආනාපාන සති භාවනා උපකාරවත් වෙනවා. වගේම දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා සැපසේ සුවෙන් වැඩ සිටින්නට ආනාපාන සති භාවනාව උපකාරවත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි, ඒ වගේම තව ආනන්ද සූත්‍රයේ තියෙනවා. ආනන්ද සූත්‍රයේ ද්විතීය ආනන්ද සූත්‍රය කියලා ඊළඟට සඳහන් වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ එකම ධර්මයක් දියුණු කිරීම තුළින් ඔබට පුළුවන් ධර්ම හතරක් දියුණු කරන්න. ඒ ධර්ම හතර දියුණු කරාම ධර්ම හතක් දියුණු වෙනවා. ඒ ධර්ම හත දියුණු කරාම ඔබට
ධර්ම දෙකක් දියුණු වෙනවා කියලා ද්විතීයාන ආනන්ද සූත්‍රය, ද්විතීයානන්ද සූත්‍රය, බික්ඛු සූත්‍රය, පඨම බික්ඛු සූත්‍රය, ဒုတိ ය බික්ඛු සූත්‍රය කියලා මේ සූත්‍ර හතරකම එකම කාරණය විග්‍රහ කරනවා. එතකොට අර මම මුලින් සඳහන් කරා වගේ එය නැවතත් ඔබේ හිතට මතක ඉන්න සඳහන් කරනවා නම් එකම ධර්මයක් දියුණු කරාම ධර්ම හතරක් වැඩෙනවා. මොනවද? සතර සතිපට්ඨානෙ. ඒ සතර සතිපට්ඨානෙ දියුණු කරාන් පස්සේ ධර්ම හතක් වැඩෙනවා. මොනවද? සප්තබොජ්ජංග ධර්මයන්. ඒ සප්තබොජ්ජංග ධර්මයන් දියුණු කරාම ඔබට ධර්ම දෙකක් වැඩෙනවා. මොනවද? රහත් මාර්ගය සහ අරහත් ඵලය. අරහත් මාර්ගය, අරහත් ඵලය කීපදී ලබා ගන්නට එකම ධර්මයක් බලපාන්නේ. මොකක්ද එකම ධර්මය? ආනාපාන සති භාවිතා බහුලී කතා. ආනාපාන සති සමාධිය බහුලව බෙහෙවින්ම වඩනා ලද්දේ ඔබට ඔය කියපු தත්ත්වය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම පින්වතුනි මේ සංයුත්ත නිකායේ අපි සඳහා අපේ මාතෘකාව කරගත්ත සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුත්තේ අන්තිම සූත්‍රය තමයි ආසවක්ඛය සූත්‍රය. ආසවක්ඛය සූත්‍රයේ සඳහන් වන්නේ ආනාපාන සති භාවිතා බහුලී කතා ආසවානං khයාය සංවත්තති. මහණෙනි, ආනාපාන සති භාවනාව බෙහෙවින්ම වඩනා ලද්දේ ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස හේතු වේ. එනිසා අද ධර්ම දේශනාවේදී අපේ පිරිසුදු වීම සඳහා, සත්වයාගේ පිරිසුදු වීම සඳහා අවශ්‍ය කරන එකම ධර්මයක් හැටියට ආනාපාන සති භාවනා වැඩිම තුලින්, සතර සතිපට්ඨානෙ වැඩිම තුලින් දුක් දුම්නස් නැති කරගෙන අපේ විසුද්ධිය පිරිසුදු කිරීම ඇති කරගන්නට පුළුවන් කියන බව සඳහන් කරමින් ඒ සඳහා උත්සාහ කරන්න මේ වස් කාලය ඉතාම වැදගත් වෙනවා අපිට ආනාපාන සති භාවනාව වඩන්නට වගේම සතර සතිපට්ඨානයන් වඩලා සත්ත බුද්ධංග ධර්මයන් දියුණු කරගෙන එතුලින් අපිට රහත් භාවය ලබා ගන්නට උත්සාහ කරන්න. ඒ වගේම ගිහි පින්වතුන්ට දැන් අපි අර සත්ත බුද්ධංග ධර්මවලදී සතර සතිපට්ඨානය පටන් ගත්තා වගේම සතර සම්‍යක් ප්‍රධාන වීරයන් ගැන කතා කරමන් විස්තර වශයෙන් ඒ ගැන සඳහන් කරේ නැහැ. සතර සම්‍යක් ප්‍රධාන වීරයන් කියන්නේ මෙතෙක් කාලයක් තමන්ගේ මොනවා හරි අකුසල ධර්මයන් උප්පන්නම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය අපිට තියෙනා වූ පාපක අකුසල ධර්මයන් උපදින්නේ නැතුව ප්‍රහාණය කිරීම පිණිස උප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං පහානාය උපන්නා වූ පාපක අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං මෙතෙක් කාලයක් උපන්නේ නැති පාපක ධර්මයන් අනුපාදාය නොඉපදවීම සඳහා උත්සාහ කරනවා. ඔබ මේ වස් කාලයේහි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න. මොකද්ද? මෙතෙක් කාලයක් ඔබේ අතින් යම් යම් වැරදි වුණා නම් ඒ වැරදි නැවත නැවත නොකරන අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඔබෙන් මෙතෙක් කාලයක් යම් කිසි වැරද්දක් සිදු වෙලා නැත්නම් ඒ වැරද්ද කවදක්වත් මම නැවතත් කරන්නේ නැහැ, ඒ වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ වගේම කරන ලද මෙතෙක් කාලයක් කරගෙන ආවා වූ හොඳ කුසල ධර්මයන් තියෙනවා. ඒ කුසල ධර්මයන් තව තව බිහියෝ භාවය වැඩිපුර කිරීම සඳහා වායමති වෑයම් කරනවා. ඒතකොට මෙතෙක් කාලයක් ඔබ වස් කාලය තුල විහාරස්ථානට දානි දුන්න නම් ඒ කරපු හොඳ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. පන්සල් යන්න බැරි නිසා අන්තර්ජාලය හරහා ඔබ දැන් ධර්ම දේශනා 9ක් හෝ 10ක් ශ්‍රවණය කරා. ඒතකොට ඒ සියලු ධර්ම දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරන් ඉදිරි ධර්ම දේශනාවන් වලට සවන් යොමු කරගන්න ඔබ ඉරිද දවසේ මේ කාලය වෙන් කරගන්නවන්න. මෙතෙක් කාලයක් කරගෙන ආපු හොඳ කුසල ධර්මයන් නැවත නැවත කරන්න, වැඩිපුර දියුණු කරන්න ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි මෙතෙක් කාලයක් කරගන්න බැරි වෙච්ච කුසල කර්මයන් තියෙනවා නම් ඒව මොනවද කියලා හොය සිදු කර උත්සාහ කරන්න, වැඩි කරන්න, දියුණු කරන්න මහන්සියක් ගන්නවා, උත්සාහ කරනවා, වායමානෝ වෑයම් කරනවා. ඒතර ඔබට පුළුවන් ආනාපාන සති භාවනාව වඩන්න, ඔබට පුළුවන් සතර සතිපට්ඨානෙ වඩන්න, ඔබට පුළුවන් මේ කියපු විදියට අඩුම වශයෙන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යවත් වඩන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. මේ ධර්ම දේශනාවල් වල
අරමුණ එයයි පින්වතුනි. එහෙම නැත්නම් අපි අර පැයක් බණ ඇහුවා, ඊටාම හොඳ ධර්ම කරුණු ටිකක් ඉගෙන ගත්තා කියලා එතන තියෙන්නේ ඉන්ටෙලෙක්චුවල් එන්ටර්ටේන්මන්ට් එකක් විතරයි. හැබැයි එය අපේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් මේ කියපු ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් ඒ පැය ඇතුළත අපි කුසලයක් සිද්ධ කරගත්තා. දස අකුසලයන්ගෙන් මිදලා දස කුසල්හි නිරත වුණා. ඒ වගේම බණ අහලා ධම්මවිචය සම්බොජ්ජංගේ දියුණු කරගත්තා. සති සම්බොජ්ජංගේ දියුණු කරගත්තා. ඒ මොහොතේදී ඒ වගේම ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ. වීරිය ඇති කරගන්න අපි අර පංච ඉන්ද්‍රිය පංච දල ධර්ම පංච බල කියලා සඳහන් කරා. ඒ ධර්ම කාරණා ශ්‍රද්ධාව දියුණු කරගෙන වීරිය දියුණු කරගෙන මේ අපිට පුළුවන්කම තියෙන ශ්‍රද්ධාවත් වීරියත් වැඩිපුර මේ කාලය තුල දියුණු කරගන්න විදිහ වැඩ කරන්න. ඒත් වස්වසපු භික්ෂුන් වහන්සේලා ඔබේ විහාරස්ථානයේ අපේ සිරිවිමල හාමුදුරුව ඇතුළු ඒ හාමුදුරන් වහන්සේලා බර්මින්ගම් මහා විහාරයේ ඒ විහාරත්‍රයේ විහාරාධිපති අතිගෞරවනීය එක්සත් රාජධානී උපප්‍රධාන සංඝනායක ආචාර්ය විතාරන්දෙනියේ කස්සප නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උන්වහන්සේගේ මඟ පෙන්වීම පරිදි අපේ තරුණ භික්ෂුන් වහන්සේලා රසක් ඔය ඇත්තන්ට ලැබිලා තියෙනවා. ඉතින් ඒ සිරිවිමල හසලක සිරිවිමල හාමුදුරුව ඇතුළු උන්වහන්සේලා බොහොම ඕනකමින් උනන්දුවෙන් ඔබව මේ ධර්මයට යොමු කරනවා. හැමදාම මේ වගේ ධර්ම දේශනාවන් පවත්වලා පූජාවන් පවත්වලා විවිධ භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරලා ඒ දහම් කරුණු ඔබට ලබා දෙන්න මේ තරුණ භික්ෂුන් වහන්සේලා ලොකු කැපකිරීමක් කරනවා. එනිසා ඒ හාමුදුරුවෝ ඒ වස් සමාදන් වෙලා ඒ වස් ආරක්ෂා කරන අතරම දායක පින්වතුන්ටත් පුළුවන්කම තියෙනවා මේ ධර්ම කරුණු එදිනදා ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත වූ සීලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ හැම කෙනෙකුටම අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුවය සඳහාම හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. මේ ලබාගත් සීලුම පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා දිවිසුර වැඩ වඩාත් වර්ධනය කරගනිත්වා. ඒ තුලින් බර්මින්ගම් මහා විහාර ගණේහි විහාරාධිපති අතිගෞරවනීය ආචාර්ය විතාරන්දෙනියේ කස්සප හාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා වන අපේ සිරිවිමල හාමුදුරුවෝ ඇතුළු ඒ සීලුම හාමුදුරන් වහන්සේලාට තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂා රැකවන්න දේවාශිර්වාද දේව රැකවන්න සැලසේවා. උන්වහන්සේලාට දුක් නිරෝගී භාවයේ සැලසේවා චිර ජීවනයේ මුදා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකම මේ හැම ධර්ම දේශනාවකම දායකත්වයේ ධර්ම දායක පින්වතුන් ඉන්නවා. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනාවටත් විහාරස්ථානෙට අප කැප වෙලා කටයුතු කරන අපේ හාමුදුරු සඳහන් කරා නිරන්තරයෙන්ම විහාරස්ථානයේ වැඩ සිටින හාමුදුරුලගේ දුක සැප හොයලා බලලා කටයුතු කරන පින්වතුන් පිරිසක් අද දවසේදී මේ දායකත්වය අරගෙන තම තමන්ගේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඇති කරගෙන ඒ සිදු කරන්න. ඉතින් අපේ සිරිවිල හාමුදුරුවෝ ඒ පිළිබඳව වැඩි විස්තර දන්න නිසා මම උන්වහන්සේට ආරාධනා කරනවා මේ අනුශාසනාවෙන් පසුව ඒ දායක පින්වතුන්ට නම් සඳහන් කරලා ඔබ වහන්සේ ඒ ආශිර්වාදේ කරන්න. හොඳින් ඒ පිළිබඳ විස්තර දන්න හාමුදුරුවෝ හැටියට අර කාල වේලා ඉක්ම ගිය නිසාත් මේ වෙලාවේදී ඒ දායක පින්වතුන්ව මම අගය කරනවා. හාමුදුරුවෝ තරුණ භික්ෂුන් වහන්සේලා දායක පින්වතුන්ට ලැබිලා තියෙන්නේ. ඒ හාමුදුරු තමන්ගේ දෙමව්පියන් අතහැරලා මේ සීතල රටවල් වල ලොකු සේවයක් කරනවා. ඒ හාමුදුරුවන්ට ලෙන්ගතුව ඉන්න විශ්වාසය ඇති කරගන්න සැපසනීප හොයලා බලන්න දුරකථනෙන් හරි තොරතුරු හොයලා බලන්න කීයක් හරි මුදලක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් විහාරස්ථානයේ දියුණුවට වගේම ඒ පොඩි හාමුදුරුවෝගේ වියදම් පැහැදම් වලට ඒ පොඩි හාමුදුරුවෝගේ දෙමව්පියෝ ලංකාවේ ඉන්නවා. ඒ අම්මලා තාත්තලාට විටමින් ටිකක් හරි බෙහෙත් ටිකක් හරි ගන්න තමන්ගේ පොඩි හාමුදුරුවන්ට යම් ආධාරයක් උපකාරයක් කරනවා නම් ඒ දෙමව්පියන්ටත් ලොකු සතුටක් එනවා. ඒ නිසා අපිට
ඔය ඇත්තන්ට මේ අද දායකත්වයේ දරන පින්වතුන් වගේම හැමෝම පොඩි හාමුදුරුවෝ හොඳින් උන්වහන්සේලාට පොඩි හාමුදුරුවෝ කිව්වට විභාග සමත් වෙච්ච හොඳට ධර්ම දේශනා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේලා ඉතින් උන්වහන්සේලාව ආරක්ෂා කරගන්න විහාරස්ථානය ආරක්ෂා කරගන්න විවිධ අභියෝග අපිට තියෙනවා ඒ සියල්ලක්ම තේරුම් අරගෙන හැම වෙලාවෙම වැරදි අදහස් වලට යන්නේ නැතුව ඕපාදූප කේලම් කියන පැත්තට යන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරන්න හැම වෙලාවෙම මේ සියලු දෙනාම එක මාර්ගයක ගමන් කරන පිරිසක් බව තේරුම් අරගෙන ඒ අපේ කසප හාමුදුරු විශාල මෙහෙවරක් සිදු කරන විශාල විහාරස්ථානයක් ආරම්භ කරමින් ඒ හැම දෙයකටම ඔබේ දායකත්වය ලබා දෙනමින් මේ විහාරස්ථානයේ වැඩ සිටින හාමුදුරුවන්ව බොහොම ලෙන්ගතුව දයාවෙන් කරුණාවෙන් යුතුව මේ කාලේ වස් කාලේ වගේම හැම කාලෙකම ආරක්ෂා කරගන්නා හැටියටත් සිහි කාරුණිකව ශාසනාලයෙන් සිහිපත් කරවමින් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම කෙනාටමත් පින්කමට ආරාධනා කරපු පොඩි හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම දෙනාටමත් පින්කමේ දායකත්වයේ දරන දායක පින්වතුන්ටත් ඔබ හැම කෙනෙකුටමත් තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂා රැකවන්න සැලසේවා දේවාශිර්වාද දේව රැකවන්න සැලසේවා නිදුක් නිරෝගී භාවය සැලසේවා අප හැම දෙනාටම මේ පින අමා මහ නිවන් සුවය සඳහාමත් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැමෝටම තෙරුවන් සරණයි.